A-level ICT networking වල networking 6 වෙනි පාඩම එකේ IP address වල 3 වෙනි වීඩියෝ පාර්ට් එක තමයි මම මේ කරන්නේ. පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ දෙක බලලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලන්න. මේකෙදි මම subnetting කියන එක තමයි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී දෙවෙනි වීඩියෝ එකේදී දැනගත්තා මොකද්ද network එකක් කියන්නේ IP address එකක් කියන්නේ මොකද්ද ඊළඟට host එකක් කියන්නේ මොකද්ද IP address classes මොනවද subnet mask කියන්නේ මොනවද ඊළඟට IP address එකක තියෙන්න පුළුවන් උපරිම host ගාන valid host ගාන මොනවද subnet mask එකක් කියන්නේ මොකද්ද එතකොට IP address එකක් මොන class එකේද කියලා හඳුනගන්නේ කොහොමද binary representation එක මොකක්ද IP address එක කන්නේ වගේ මාතෘකා ගොඩක් අපි ඉගෙන ගත්තා. මේ වීඩියෝ එකෙන් මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා subnetting කියන්නේ මොකක්ද කියලා. දැන් අපි subnetting කියන එකේ තේරුම ගත්තොත් subnet කියන්නේ sub networks කියන එක. ඒ කියන්නේ උපජාල කියන එක. උපජාලකරණය. එතකොට අපි ලොකු network එකක් කුඩා කොටස් වල networks වලට බෙදනවට subnet කරනවා කියලා කියනවා සරලවම. subnetting කියන්නේ එතකොට මොකක් හරි ලොකු network එකක් අණු කොටස් වලට බෙදන එකට. හරි අපි මෙහෙම හිතමු උදාහරණයක් විදිහට අපිට ඉස්කෝලේ කම්පියුටර් 100ක් තියෙන කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙනවා. අපි මේ නෙට්වර්ක් එක කම්පියුටර් ලැබ්ස් දෙකකට වෙන් කරන්න හදනවා. ඒ කියන්නේ උපජාල දෙකකට බෙදන්න හදනවා. එතකොට දැන් අපි කරන්න යන්නේ කම්පියුටර් 100ක් තියෙන ලොකු නෙට්වර්ක් එකක් අපි හිතමු කම්පියුටර් 50 ගාන කියලා ලැබ්ස් දෙකකට වෙන් කරන්න යන්නේ. ඒ කියන්නේ නෙට්වර්ක් දෙකකට වෙන් කරන්න යන්නේ. දැන් එතකොට අපිට තියෙන සම්පූර්ණ ජාලයේ කම්පියුටර් 100යි නම් තියෙන්නේ අපිට ක්ලාස් C කියන නෙට්වර්ක් එකක් ගත්තාම හොඳටම ඇති. මොකද ක්ලාස් C එකේ IP address 254ක් තියෙනවා කියලා මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නානේ. ඒ කියන්නේ 254න් අපිට දැන් ඕනේ වෙන්නේ 100යි. ඒක හින්දා ක්ලාස් C එක ගත්තාම ඇති. ක්ලාස් B ක්ලාස් A වලට යන්න ඕනේ නැහැ. හරි. දැන් එතකොට මෙහෙම බලමු අපිට ක්ලාස් C එකේ 254ක් තියෙනවා IP address. 254යි කියන්නේ valid IP address 254යි තියෙන්නේ ඔක්කොම 256ක් තියෙනවා. ওই 256න් අපිට අවශ්‍ය වෙන්නේ 100යිනේ. ඔතනින් 100ක් අපි ගත්තම තව අපිට 156ක් ඉතුරු වෙනවා. ඔය 156 අපතේ යන IP address ටිකක් waste වෙනවා. දැන් ඔය අපතේ යන IP address ටික අපි network එකේ තියාගත්තොත් අපේ network එක slow වෙනවා. ඒ මොකද දැන් හිතන්න අපේ network එකේ computer 100යි තියෙන 156ක් IP address වැඩිපුර තිබුණොත් අපි දැන් අපේ network එකේ එක computer එකක ඉඳලා තවත් computer එකකට මොකක් හරි file එකක් share කරනවා කියලා හිතන්න. එතකොට ඒ අපි share කරන file එක යවන්න ඕනේ host එක. ඒ කියන්නේ අපි යවන්න ඕනේ computer එක තියෙනවානේ destination computer එක. ඒ destination computer එකේ IP address එක හොයාගන්න ඕනේනේ යවන්න කලින්. ඒක හොයන්න server එක IP address 256ක් අතුරින් තමයි අපිට අවශ්‍ය එක IP address එකක් හොයන්න යන්නේ. එතකොට කාලය ගත වෙනවා වැඩි ඉන්නේ 256ක් අරගෙන ඒවෙන් එකක් තෝරන්න. ඒ අතරින් එකක් තෝරගන්න යන්නේ. හැබැයි ඊට වඩා අපිට network එක ස්පීඩ් කරගන්න පුළුවන් අපිට මේ අවශ්‍ය IP address 100 තියාගෙන ඉතුරු 156 අපි අයින් කළොත්. එතකොට network එකේ තියෙන IP address 100යි මොකක් හරි එකක් හොයාගන්න ඕනේ වුණාම ඒ 100න් තමයි අපිට අවශ්‍ය එක හොයාගන්න ඕනේ. එතකොට අර කලින් එකට වඩා network එක ස්පීඩ් වැඩි වෙනවා. හරි. දැන් එතකොට අපි මේ class C එකේ කියන්නේ class C එකේ subnet mask එක මෙහෙමනේ default subnet mask එක 255යි 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 බිංදුව. දැන් මේ බිංදුව කියන එක විතරනේ class C එකේ අපිට වෙනස් කරන්න පුළුවන් octet එක. ඒ කියන්නේ මෙතන බිංදුව වෙනුවට අපි බිංදුවේ ඉඳලා 255 වෙනකන් ඕනම සංඛ්‍යාවක් දෙන්න පුළුවන්. ඒ නිසානේ අපිට අර 256ක් IP address එනවා කියලා කිව්වේ. ඔය 256න් අපි 100ක් ඉතුරු කරගෙන ඉතුරු 156 අයින් කරන්න යන්නේ. අයින් කරනවා කියලා අපි කරන්නේ මේ host පැත්තේ තියෙන
ඉතුරු වෙන 156 network ID එක store කරන්න network පැත්තට දෙනවා. දැන් කොහොමද ඒක කරන්නේ? මෙතන තියෙන්නේ එක ඔක්ටෙට් එකයිනේ. ඒ ඔක්ටෙට් එකේ තියෙන සංඛ්‍යාව දෙකට බෙදලා භාගයක් මේ පැත්තටයි භාගයක් මේ පැත්තටයි ගන්න බැහැනේ. මෙහෙම තියෙද්දි. ඩෙසිමල් ෆෝමැට් එකේ තියෙද්දි එහෙම කරන්න බැරි වුණාට අපි මේක බයිනරි වලින් ලියාගත්තොත් අපිට ඒක කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙම. දැන් අපි මේ සබ්නෙට් මාස්ක් එක ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක ලියාගමු බයිනරි වලින්. එතකොට මුල්ම ඔක්ටෙට් තුනම 255 නේ කියන්නේ. ඔන්න ඔහොමනේ එන්නේ. ඊළඟට අන්තිම ඔක්ටෙට් එක 0යි. 0 කියන එක බයිනරි වලින් ලිව්වත් 0යි. ඒක අපිට බිට්ස් 8කින් ලියන්න ඕන හින්දා 0.8ක් ලිව්වා. හරි. දැන් ඕකේ මේ මෙතන තියෙන අන්තිම host bits 8 මම වෙනමම ලියා ගන්නවා මෙන්න මෙහෙම. ඔය bits 8න් මෙන්න මේ කෙළවරේම තියෙන 2 වෙනි බලයනේ. 2 වෙනි බලය කියන්නේ 1යි. ඒ කියන්නේ මෙන්න මේ bit එක වෙනස් කරලා අපිට එක IP address එකක් ගන්න පුළුවන්. මෙතන value එක 2 පළවෙනි බලය කියන්නේ 2යි. ඒ කියන්නේ මෙන්න මේක එක හරි බිඳුව හරි විදිහට වෙනස් කරලා අපිට තව IP address දෙකක් හදාගන්න පුළුවන්. මේකේ value එක 4යි, මේකේ value එක 8යි, 16යි, 32යි, 64යි, 128යි. ඔය විදිහට තමයි ඔය bits වල values හැදෙන්නේ. දැන් එතකොට මේ කෙළවරේම තියෙන මෙන්න මේ bit එකෙන් අපිට ඕක බිඳුව හරි එක හරි කරලා වෙනස් කරන්න පුළුවන්. මේ bit එක ආපහු බිඳුව හරි එක හරි කරලා වෙනස් කරන්න පුළුවන්. කොහොම හරි මෙතන value එක 1යි. මෙතන value එක 2යි. දැන් එතකොට මේ දෙකම එකතු කළාම මෙතන value එක 1යි මේක 2යි එකතුව 3යි කියලා එනවනේ. ඒ කියන්නේ මේ bits දෙක වෙනස් කරලා අපිට IP address එකිනෙකට වෙනස් වූ IP address 3ක් හදාගන්න පුළුවන්. මේ bit එකත් ගත්තොත් මෙතන 3යි මෙතන තව 4ක් තියෙනවා. ඒ ඔක්කොම එකතු කළාම IP address 7ක් අපිට හදාගන්න පුළුවන්. 7ක් හදාගන්න පුළුවන් මෙතන 3යි. දැන් මෙතන තියෙන IP address 7යි මෙන්න මේ 8යි එකතු කළාම අපිට 15ක් IP address හදාගන්න පුළුවන්. එකතු කරලා බලන්න 7ට එකතු කළාම 15යිනේ. මෙතෙන්ට වෙනකන් එතකොට bits වලින් අපිට IP address 15ක් හදාගන්න පුළුවන්. දැන් අපිට 100ක් ඕනේනේ 15ක් මදිනේ. එහෙනම් ඊළඟ bit එකක් ගන්නවා. එතකොට මේ 15යි මෙතන 16යි එකතු කළාම 31යි කියලා එනවා. IP address 31ක්. මේ 31යි මෙතන 32යි එකතු කළාම 63යි. දැන් තාම මෙතෙන්ට වෙනකම් bits ගත්තත් IP address 63යි හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ bit එකත් අරගෙන බලමු. මේ 63යි මේ 64යි එකතු කළාම 127යි කියලා එනවා. දැන් අපිට IP address 100යිනේ ඕනේ. මෙතෙන්ට වෙනකම් bits වලින් IP address 127ක් හැදෙනවා. 127න් දැන් අපිට 27ක් ඒත් වැඩි නේද? එහෙමයි කියලා අපි මේ bit එක අයින් කරලා මෙතෙන්ට වෙනකම් ගත්තොත් එතකොට හරියන්නේ නැහැ. මෙතෙන්ට වෙනකම් IP address 63යි හැදෙන්නේ. ඒක හින්දා මේ bit එක අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. ඒක ගත්තාම 127ක් එනවා. 27ක් අපතේ යනවා 100ක් ගත්තාම ඒකට කරන්න දෙයක් නැහැ. ඊළඟ bit එකෙන් 128ක් එනවනේ තව. ඒකත් එකතු කළොත් එහෙම තව IP address 128කුත් එකතු වෙනවා. ඒක කොහොමත් අපිට වැඩිනේ. ඒක හින්දා මේ bit එක අපිට host වලට අවශ්‍ය වෙන්නේ නැහැ. IP address අපිට අවශ්‍ය ගාන මෙන්න මේ ටිකෙන් හදාගන්න පුළුවන්. ඒක හින්දා මෙන්න මේ bit එක අපි network පැත්තට දෙනවා. අපිට host පැත්තට මේ bit එක වැඩක් නැහැ. network පැත්තට දුන්නාම දැන් මේ network පැත්තේ තියෙන bits ඔක්කොම එකේ ඉලක්කමනේ තියෙන එකේ bits වලින් තියෙන. එහෙනම් මේ bit එකත් අපි 0.1යි කියලා වෙනස් කරනවා. එහෙම වුණාම දැන් මේ 8නේ අපි මේ bits අන්තිම bits 8නේ අපි මේ මෙතන ලියලා තියෙන්නේ. ඔය bits 8න් මේ පළවෙනි එක 1යි කියලා ලියනවා. ඒකත් මේ පැත්තට අදාළ එකක්. ඉතුරු ඒවා ටික තමයි අපි host වලට ඉතුරු කරගන්නේ. දැන් අර class C එකේ තිබුණ default subnet mask එක වෙනස් වෙලා දැන් මේ අලුත් subnet mask එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. කොහොමත්
මුල් සබ්නෙට්ස් තුනම 225යි ඊළඟට 255යි ඊළඟට අන්තිම ඔක්ටෙට් එකේ පළවෙනි එකත් නෙට්වර්ක් පැත්තට දුන්නා. ඉතුරු 7 තමයි අපි හොස්ට් වලට ඉතුරු කරගන්නේ. දැන් මේක අපි ඩෙසිමල් ෆෝමැට් එකකින් ලියුවාම 255යි 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 මෙන්න මේකේ වැලියු එක 128යි කියලානේ ආවේ. අර අපි කලින් ලියද්දි මේ අන්තිම එක දෙකේ පළවෙනි බලය කියන්නේ 1යි 2යි 4යි 8යි හොම් බැලුවා මේ අන්තිම එක 128යි. ඒ කියන්නේ එතෙන්ට 128යි කියලා තමයි එන්නේ. මේක තමයි එතකොට අලුත් සබ්නෙට් මාස්ක් එක. දැන් අපි හදාගත්ත අලුත් නෙට්වර්ක් එකේ අලුත් සබ්නෙට් මාස්ක් එක. ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක තිබුණේ 255 255 255 බිංදුව. හැබැයි ඒ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක තිබුණේ IP address 256කට හරියන විදිහට. හැබැයි දැන් අපි මේ ක්ලාස් C එක වෙනස් කරලා අපි IP address 100ක් ඉතුරු 127ක් ඉතුරු කරගෙන ඉතුරු ඒවා නෙට්වර්ක් පැත්තට දුන්නානේ. එහෙම වුණාම ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. අලුත් සබ්නෙට් මාස්ක් එකක් එනවා. ඒ අලුත් සබ්නෙට් මාස්ක් එක තමයි අපි දැන් මේ මෙතන හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි නෙට්වර්ක් එකක් ආපහු සබ්නෙට් කළොත් අර තිබුණ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. සබ්නෙට් කළොත් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. මොකක් හරි නෙට්වර්ක් එකක තියෙන සබ්නෙට් මාස්ක් එක ඒකට අදාළ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක නෙවෙයි නම් ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක ආපහු වෙනම නෙට්වර්ක්ස් වලට ඒ කියන්නේ සබ් නෙට්වර්ක්ස් වලට බෙදලා තියෙනවා කියන එක. හරි. ওই විදිහට තමයි එතකොට අපි සබ්නෙට් මාස්ක් එක අලුතෙන් හදාගන්නේ. දැන් අපි තව උදාහරණයක් බලමු. මේකේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. ඉංග්‍රීසි මීඩියම් අයටයි සිංහල මීඩියම් අයටයි මම ඉංග්‍රීසි වලිනුයි සිංහලෙනුයි දාලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ බැලුවොත් there is a computer network with 60 computers in your school. ICT teacher need to separate it into subnets. What should be the new subnet mask? පාසලක පරිගණක 60කින් සමන්විත පරිගණක ජාලයක් තියෙනවලු. එම ජාලය අනුජාල කිහිපයකට බෙදීමට ICT ගුරුවරයාට අවශ්‍යව ඇත. මේ විට ලැබෙන නව උපජාල ආවරණය කුමක්ද? අර කලින් එක වගේමයි. කලින් එකේ අපි කම්පියුටර් 100ක් නේ ගත්තේ. දැන් මේකේ ගන්න තියෙන්නේ කම්පියුටර් 60යි. කම්පියුටර් 60ක් ගත්තත් අපිට ගන්න වෙන්නේ ක්ලාස් C එක තමයි. ක්ලාස් C එකේ 256ක් තියෙනවා IP address. අපිට දැන් ඕනේ වෙන්නේ 60යි. එතකොට ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මම බයිනරි ෆෝමැට් එකෙන් ලිව්වොත් මෙන්න මේ විදිහටයි එන්නේ. අන්තිම ඔක්ටෙට් එක විතරක් ওই විදිහට බිංදු වලින් එනවා. හරි. දැන් එතකොට අපිට 60ක් ඕනේ හොස්ට් වලට. IP address 60ක් ඕනේ. එතකොට දැන් මේ ටිකෙන් 60ක් ඉතුරු කරගෙන ඉතුරු ඒවා නෙට්වර්ක් පැත්තට දෙන්න යන්නේ. කොහොමද එහෙම කරන්නේ? අපි අර ඉස්සෙල්ලා කළා වගේ දෙකේ බල විදිහට අරගෙන එකතු කරන්න තියෙන. මේ අන්තිම මෙන්න මේකට වැලියු එක 1යි කියලා එන්නේ. ඊළඟට මෙතෙන්ට එනවා 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි. දැන් ඕවෙන් අපි හොස්ට් වලට ගණන් හදනකොට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට තමයි එකතු කරගෙන එන්නේ. දැන් අපි බලමු එකතු කරලා මේක වෙනම ලියාගත්තොත් පැහැදිලි නේද? එකයි 2යි 4යි 8යි 16යි 32යි 64යි 128යි. මේ දෙක එකතු කළාම 3යි කියලා එනවා. ඒ තුනට මෙතන 4 එකතු කළාම 7යි 7යි 8යි එකතු කළාම 15යි 15යි 16යි 31යි 31යි 32යි එකතු කළාම 64යි 63යි 63යි 64යි එකතු කළාම 127යි. දැන් අපිට ඕන වෙන්නේ IP address 60යිනේ. ඒ කියන්නේ මෙතෙන්ට එනකොට 63ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ බිට් එකට වෙනකන් ගත්තාම ඇති හොස්ට් වලට. ඉතුරු බිට්ස් දෙකම අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ මේ දෙකම නෙට්වර්ක් පැත්තට දෙන්න පුළුවන්. එහෙනම් මේ අන්තිම බිට්ස් 6 ඉතුරු කරගෙන ඒ කියන්නේ මෙතනින් 6ක් මේ විදිහට ඉතුරු කරගෙන මේ අන්තිම දෙක නෙට්වර්ක් පැත්තට දෙන්න ඕනේ. නෙට්වර්ක් පැත්තට දෙනවා කියන්නේ මේ දෙක එක ඒවා දෙකක් බවට පත් කරන්න ඕනේ.
දැන් අපි අලුත් සබ්නෙට් මාස්ක් එක ලිව්වොත් ඒක එන්න මෙන්න මේ විදිහට. මුල්ම දෙක එකේව දෙකක් ලියුවා ඉතුරු 6 ඔය විදිහට ලියා ගන්නවා. දැන් සබ්නෙට් මාස්ක් එක අපිට ඇවිල්ලා ඉවරයි. මේක ඩෙසිමල් වලින් ලියන්න තියෙන්නේ 255යි 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 මෙතන මේ අන්තිම එක 128යි මේක 64යි. මේ දෙක එකතු කළාම එනවා 192යි කියලා. මේක තමයි එතකොට අලුත් උපජාල ආවරණය. හරි, ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ. ඒක ඉංග්‍රීසි මීඩියම් එක නැහැ, කමක් නැහැ බලමුකෝ. උපජාල ආවරණය 255යි 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 128 වන C පන්තියේ පරිගණක ජාලයක උපජාල සංඛ්‍යාව එක උපජාලයක ඇති වළංගු සංග්‍රාහක ලිපින ගණන සොයන්න. උපජාල ආවරණය දීලා තියෙනවා 255යි 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 128 වන C පන්තියේ පරිගණක ජාලයක. දැන් C පන්තිය නම් ඒ කියන්නේ ක්ලාස් C එකේ නම් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක පොදු උපජාල ආවරණය වෙන්නේ 255යි 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 බිඳුව. හැබැයි මෙතන දීලා තියෙන එක 255යි 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 128. ඒ කියන්නේ ඩිෆෝල්ට් එක නෙවෙයි නේද? එහෙනම් අර ක්ලාස් C කියන නෙට්වර්ක් එක ආපහු සබ් නෙට්වර්ක් වලට බෙදලා තියෙනවා. එහෙම සබ් නෙට්වර්ක් වලට බෙදලා තියෙන හින්දා තමයි අර ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙලා තියෙන්නේ. අලුත් සබ්නෙට් මාස්ක් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට සබ්නෙට්ස් වලට වෙන් කළා කියලා අපි දැනගත්තා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙලා තියෙන හින්දා. එහෙම සබ්නෙට් වලට වෙන් කළා නම් උපජාල වලට වෙන් කළා නම් පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ඒ වෙන් කරපු උපජාල සංඛ්‍යාව කීයද? උපජාල කීයකටද දැන් ඔය C ක්ලාස් එක වෙන් කරලා තියෙන්නේ කියලා. ඊළඟ එකෙන් අහනවා ඒ හදාගත්ත උපජාල වල එක උපජාලයක තියෙන්න පුළුවන් IP ඇඩ්‍රස් ගාන කීයද කියලා. හරි, දැන් අපි ඔක හදලා බලමු. ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක 255යි 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 බිඳුව. හැබැයි මෙතන දීලා තියෙන්නේ 255යි 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 128. දැන් අපි අර බිට්ස් 8 ලියා ගැනීම වැලියුස් එක්ක මේක ඔයගොල්ලෝ මතක තියාගන්න හැම වෙලාවෙම ලියලිය ඉන්න එපා. දැන් මේ අන්තිමට තියෙන බිඳුවයි කියන එක මේ හොස්ට් විදිහට වෙනස් වෙන එකනේ. මේකේ අපි මෙතන 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි මේ අන්තිම එක 128යි. දැන් එතකොට මෙතෙන්ට 128ක් ඇවිල්ලා තියෙනවා කියන්නේ වෙනස් වෙලා තියෙන්නේ මේ අන්තිම එක විතරයි නේද? එහෙනම් අපි ඕක බයිනරි වලින් ලියුවාම මේ මුල් තුනම 255යිනේ. ඒක හින්දා මුල් ඒවා ඔක්කොම එක ඉලක්කම් විතරයි තියෙන්නේ. ඊට පස්සේ 128 කියන තැනට පළවෙනි එක එක ඉලක්කම ලියුවා, අනිත් ඒවා බිඳුව විදිහට ලියුවා. ඕක තමයි එතකොට දැන් මේ කියන සබ්නෙට් මාස්ක් එක බයිනරි වලින් ලියුවාම එන්නේ. බලන්න 128 බයිනරි වලින් ලියුවාම මේක තමයි එන්නේ. හරි, දැන් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ උපජාල සංඛ්‍යාව කීයද කියලා. උපජාල සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන් දෙකේ n වෙනි බලයෙන්. මම මේක අලුතෙන් ලියන්නම්. හරි, දැන් ඕකේ උපජාල සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. දෙකේ n වෙනි බලය මෙතන n කියලා කියන්නේ හොස්ට් පැත්තෙන් නෙට්වර්ක් පැත්තට අලුතෙන් දුන්න බිට්ස් ගාන. ඒ කියන්නේ new network bits. new network bits. කීයක් දීලාද? දැන් හොස්ට් කියන්නේ මෙන්න මේ ටිකනේ. හොස්ට් පැත්තෙන් නෙට්වර්ක් පැත්තට මෙන්න මේ එක දාපු එක විතරයිනේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ එක බිට් එකයි දීලා තියෙන්නේ. එහෙනම් දෙකේ n වෙනුවට ලියන්නේ 1යි.
දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. ඔන්න සබ්නෙට්ස් දෙකකට තමයිලු බෙදලා තියෙන්නේ. සබ්නෙට්ස් ගාන 2යි. උපජාල දෙකකට තමයි බෙදලා තියෙන්නේ. ඊළඟට අහනවා එක් උපජාලයක ඇති IP ලිපින ගණන කීයද කියලා. ඒක හොයනකොට ඒක හොයන්නත් දෙකේ n කියන එක භාවිතා කරන්න පුළුවන් සූත්‍රය. හැබැයි මෙතන n කියන්නේ host bits. ඒ කියන්නේ host පැත්තේ ඉතුරු වුණ bits ගාන. දෙකේ host වල ඉතුරු වෙලා තියෙනවා දැන් මේ බිඳුව දාපු bits 7ක් තියෙනවනේ. දෙකේ 7 වෙනි බලය. දෙකේ 7 වෙනි බලය කියන්නේ 128යි. එකතු කරලා බලන්න ඕන. හරි. ඒ කියන්නේ එක සබ්නෙට් එකක IP address 128ක් තියෙනවලු. එක සබ්නෙට් එකක IP address 128ක් තිබුණට අපිට එක සබ්නෙට් එකකට කම්පියුටර්ස් assign කරන්න පුළුවන් 126යි. මොකද 128න් දෙකක් අයින් කරනවානේ. පළවෙනි එක network address එක කියලා අයින් කරනවා. අන්තිම එක broadcast address එක කියලා අයින් කරනවා. හැම network එකකම එහෙමයි. හැම network එකකම ඕනම සබ් network එකක් හරි ලොකු network එකක් හරි ඕනම network එකක පළවෙනි IP address එක network address එක කියලා අයින් කරන්න ඕනේ. අන්තිම address එක broadcast address එක කියලා අයින් කරන්න ඕනේ. එහෙම අයින් කළාම මැද ඉතුරු වෙන IP address ටික තමයි අපිට host වලට assign කරන්න පුළුවන්. දැන් එතකොට මේකේ ඔක්කොම IP address 128ක් එනවා. ඒ වුණාට අපිට host ගන්න පුළුවන් computers එකතු කරන්න පුළුවන් 126ක් විතරයි. හරි. කොහොම හරි දැන් අපිට sub networks දෙකක් තියෙනවා කියලා එක සබ්නෙට් එකක IP address 128ක් තියෙනවා කියලා ආව. හැබැයි මේකේ අහන්නේ එක් උපජාලයක ඇති වළංගු සංග්‍රාහක ලිපින ගණන. ඒ කියන්නේ දෙකක් වළංගු නැහැනේ. දෙකක් අපිට ඇඩ් කරන්න බෑනේ, assign කරන්න බෑනේ. එහෙනම් වළංගු සංග්‍රාහක ලිපින ගාන කියන්නේ 126යි කියන එක. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2යි, දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 126යි. හරි. දැන් ඔය ගානත් හදන විදිහ හැමෝටම තේරෙන්න ඇති. අපි බලමු තුන්වෙනි එක. A network is having a host with IP address 195.172.10.71 and subnet mask 255.255.255.192. Find network address, broadcast address, first valid IP address of that network. උපජාල ආවරණය 255යි 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 192 වෙන ජාලයක 195යි 172යි 10යි 71 IP ලිපිනය සහිත පරිගණකයක් පවතී. එම IP ලිපිනය අඩංගු උපජාලයේ ජාල ලිපිනය, විකාශන ලිපිනය, පළමු වළංගු සංග්‍රාහක ලිපිනය සොයන්න. හරි. දැන් ඔන්න අපිට උපජාල ආවරණයක් දීලා තියෙනවා. 255යි 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 192ලු. ඔහම උපජාල ආවරණයක් අර අපි ඉගෙන ගත්ත ක්ලාස් 3 එකකවත් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් නෙමෙයි ඔක. ක්ලාස් A එකේ නම් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක 255.0.0. ක්ලාස් B එකේ නම් 255.255.0. ක්ලාස් C එකේ නම් 255.255.255. එතකොට ඔතන තියෙන එකක්වත් නෙවෙයිනේ. ඒ කියන්නේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් නෙවෙයි ඔතන ඔය තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔය තියෙන නෙට්වර්ක් එක සබ් නෙට්වර්ක් වලට බෙදලා තියෙනවා. සබ්නෙටින් කරලා තියෙනවා. ඊළඟට කියනවා ඔය නෙට්වර්ක් එකේ තියෙන එක කම්පියුටර් එකක IP address එකක් අපිට දීලා තියෙනවා. ඔය සම්පූර්ණ නෙට්වර්ක් එකේ සබ්නෙට්ස් වලට බෙදපු නෙට්වර්ක් එකේ එක සබ්නෙට් එකක් ඇතුලේ තියෙන එක කම්පියුටර් එකකට අදාළ IP address එකක් තමයි අපිට ඔය දීලා තියෙන්නේ. කොයි හරි මොකක් හරි එක කම්පියුටර් එකක IP address එකක්. 195යි 172යි 10යි 71. දැන් බලන්න ඔය IP address එක අදාළ ක්ලාස් එක මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ කියලා නෑනේ ක්ලාස් එක මොකක්ද කියලා අපිට හැබැයි හොයාගන්න පුළුවන්. කොහොමද IP address එකේ first octet එක බලන්න. පළවෙනි octet එකේ value එක ඔතන තියෙන value එක 195යිනේ. එතකොට බලන්න ඔය value එක 192යි 223යි අතර value එකක් නම් අනිවාර්යෙන් ඔය IP address එක class C එකේ IP address එකක් වෙන්න ඕනේනේ. 195යි කියන්නේ එතකොට 192යි 223යි අතර ඒ කියන්නේ class C එකේ IP address එකක්.
ඒ කියන්නේ ඔතන තියෙන්නේ ක්ලාස් C එකේ නෙට්වර්ක් එකක්. ඒ නෙට්වර්ක් එක ආපහු සබ් නෙට්වර්ක් වලට බෙදලා තියෙන්නේ. හරි. දැන් එතකොට ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක 255.255.255යි බිඳුව. හැබැයි මේකේ සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙලා තියෙනවා 255.255.255යි 192 කියලා. හරි. දැන් අපි බලමු ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක අපි ලියමු 255යි 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 බිඳුව. හැබැයි මේක 255යි 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 192. එහෙමනේ තියෙන්නේ. හරි. දැන් එතකොට මෙතෙන්ට 192ක් එන්න නම් බිට්ස් කීයක් නෙට්වර්ක් පැත්තට අරගෙන තියෙනවද? අපි බලමු. හරි. දැන් පළවෙනි ඔක්ටෙට් තුනම 255යි. ඊළඟ ඔක්ටෙට් වලින් දැන් අර මේ විදිහට ගත්තාම මෙතන අන්තිමට තියෙන 128යි ඊළඟට තියෙන්නේ 64යිනේ. 128යි 64යි එකතු කරලා බලන්න. එතකොට 192යි කියලා එනවා. ඒ කියන්නේ මේ පළවෙනි බිට්ස් දෙක තමයි නෙට්වර්ක් පැත්තට අරගෙන තියෙන්නේ. ඉතුරු ඒවා හොස්ට් පැත්තේ තියෙන. ඕක තමයි එතකොට මේ කියන IP ඇඩ්‍රස් එක බයිනරි වලින් ලිව්වහම එන්නේ. මෙහෙම හොයාගන්න අමාරුයි නම් ඔයගලන්ට මේ 192 කියන එක බයිනරි වලට හරවලා බලන්න දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා ඩිජිට්ස් 8කින් තියන්න. එතකොට මේ ගාන එයි. මෙතන තියෙන ගාන එයි. හරි. දැන් මේක මම ආපහු ලියා ගන්නම්කෝ මේ අලුත් සබ්නෙට් මාස්ක් එක. හරි. දැන් ඕකේ අපිට කියනවා ජාල ලිපිනේ විකාශන ලිපිනේ ඒවා හොයන්න කලින් අපි හොයාගෙන ඉමු මේකේ උපජාල කීයක් තියෙනවද කියලා. උපජාල ගාන හොයන්න පුළුවන් දැන් දෙකේ කීවෙනි බලයද? මේ පැත්තට හොස්ට් පැත්තෙන් නෙට්වර්ක් පැත්තට ගන්න බිට්ස් ගාන. දැන් මේකේ දෙකයිනේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය 4යි. උපජාල 4ක් තියෙනවලු. ඊළඟට අපිට බලන්න පුළුවන් එක උපජාලයක IP address කීයක් තියෙනවද කියලා. ඒක බලන්නේ දෙකේ මෙතන හොස්ට් වලට ඉතුරු වෙලා තියෙනවා දැන් 6ක්. දෙකේ 6 වෙනි බලය කියන්නේ 64යි. ඒ කියන්නේ එක උපජාලයක IP address 64ක් තියෙනවා. ඒ වගේ උපජාල 4ක් තියෙනවා. දැන් අර අපිට එක IP address එකක් දීලා තියෙනවනේ 195 172යි 195 172යි 10යි 71. දැන් මේ ක්ලාස් C එකේ IP address එකක් නේ. ක්ලාස් C එකේ IP address එකක් නම් පළවෙනි ඔක්ටෙට් තුනම හැම IP address එකේම සමානයි. වෙනස් වෙන්නේ මේ අන්තිම එක විතරයිනේ. අන්තිම එක වෙනස් වෙනවා 0 ඉඳන් 255 වෙනකම්. එතකොට මෙතන තියෙනවා IP address 256ක්. ඔය 256 මේ තියෙන IP address 256 subnets 4කට බෙදලා තියෙනවලු. එක subnet එකක IP address 64ක් තියෙනවලු. දැන් එතකොට අපි ඔය subnets ටික වෙන වෙනම ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ subnets වලට බෙදනකොට දැන් මේකේ පළවෙනි IP address එකෙන් 195යි 172යි 10යි බිඳුව කියන එකනේ. එතන ඉඳලා 195යි 172යි 10යි 255ට වෙනකන් IP address තියෙනවා. ඒ අතරතුර තියෙන එක කම්පියුටර් එකක එක IP address එකක් තමයි අපිට මේ example එකක් විදිහට දීලා තියෙන්නේ ගානේ. 71 කියන එක. 0යි 255යි අතර තියෙන එකක් තමයි මේ 71 කියලා දීලා තියෙන්නේ. හරි. දැන් අපි 0 වෙනි එකෙන් පටන් අරගෙන 255 වෙනකන් තියෙන IP address ඔක්කොම උපජාල 4කට බෙදන්න ඕනේ. දැන් අපි බලමු මේක බෙදන විදිහ. 195 172යි 10යි 195යි 172යි 10යි බිඳුවෙන් පටන් අරගෙන දැන් මේ පළවෙනි උපජාලේනේ අපි මේ ලියන්නේ එක උපජාලයක IP address 64ක් තියෙන්න ඕනේ කියලා ආවා. එක උපජාලයක IP address 64ක් තියෙන්න ඕනේ කියලා ආවා. එතකොට බිඳුවෙන් පටන් ගත්තම IP address 64ක් include වෙන්න මේක ඉවර වෙන්න ඕනේ මෙන්න මෙහෙම. 195 172යි 10යි 63.
මේ අතරේ IP address 64ක් තියෙනවා. එතකොට මේක තමයි පළවෙනි සබ්නෙට් එකේ පටන් ගන්න IP address එකයි ඉවර වෙන IP address එකයි. එතකොට ඇත්තටම කිව්වොත් මේ පටන් ගන්න IP address එක කියන්නේ network address එක, අන්තිම address එක ඉවර වෙන address එක කියන්නේ broadcast address එක. මේ අතරතුර තියෙන IP address තමයි අපිට host වලට assign කරන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් එතකොට දෙවෙනි sub network එක පටන් ගන්න වෙන්නේ 195යි 172යි 10යි 63 කලින් එක ඉවරුනේ. එහෙනම් මේක පටන් ගන්න 64. හරි. ඊට පස්සේ මේක ඉවර වෙන්නේ මේ ඇතුළට IP address 64ක් එන විදිහට මේක ඉවර කරන්න පුළුවන් අපිට 195යි 172යි 10යි 127න්. බලන්න එකතු කරලා 64ට 64ක් එකතු කරලා එතකොට 64ත් එක්ක ගත්තාම 127න් තමයි ඉවර වෙන්නේ. ඔය තියෙන්නේ දෙවෙනි සබ්නෙට් එක. තුන්වෙනි සබ්නෙට් එක ගත්තොත් 195යි 172යි 10යි 128න් පටන් අරගෙන 195යි 172යි 10යි 192න් තමයි 91න් තමයි ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ හරියට ගණන් හදලා බලන්න 64න් 64 එකතු කරලා. එතකොට හතරවෙනි සබ්නෙට් එක දැන් සබ්නෙට් 4යිනේ තියෙනවා කියලා ආවේ ඉස්සෙල්ලා. සබ්නෙට් 4කට තමයි බෙදලා තියෙනවා කියලා ආවේ. මේ එතකොට අන්තිම සබ්නෙට් එක. 195යි 172යි 10යි 192න් පටන් අරගෙන 64ක් ගියාම මෙතෙන්ට එනවා 195යි 172යි 10යි 255 කියලා. දැන් හරි නේද? අන්තිමට 255 එන්න ඕනේනේ බිංදුවෙන් පටන් ගත්තාම සබ්නෙට් 4 ඉවර වෙද්දි. එහෙම ආවේ නැත්නම් ඔයගොල්ලෝ හදපු ගාන වැරදි. එතකොට එහෙම ආවේ නැත්නම් ආපහු මුලින් ඉඳලා බලන්න මොකද්ද වැරද්ද කියලා. හරි. දැන් එතකොට මේ ටික තමයි අපිට එන්න තියෙන සබ්නෙට් 4. දෙවෙනි සබ්නෙට් එක, මේක තුන්වෙනි සබ්නෙට් එක, මේක හතරවෙනි සබ්නෙට් එක. දැන් බලන්න ප්‍රශ්නේ. ප්‍රශ්නේ අහනවා අර දීලා තියෙනවා IP address එකක් අර 195 172යි 10යි 71 කියන IP address එක. ඔය IP address එක අඩංගු ජාලයේ ජාල ලිපිනය මොකද්ද විකාශන ලිපිනය මොකද්ද කියලා අහනවා. දැන් බලන්න අර 71 කියන එක 195 172යි 10යි 71 තියෙන්නේ කොතනද? මෙන්න මේ ගොඩේ නේද? 71 තියෙන්නේ 64යි 127යි අතරනේ. ඒ කියන්නේ දෙවෙනි උපජාලයේ තියෙන IP address එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ IP address එක අදාළ උපජාලයේ, ඒ කියන්නේ මේ දෙවෙනි උපජාලයේ ජාල ලිපිනයයි විකාශන ලිපිනයයි අහනවා. ජාල ලිපිනය කියන්නේ network එක පටන් ගන්න IP address එක. ඒ කියන්නේ මෙන්න මේක. 195යි 172යි 10යි 64. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ විකාශන ලිපිනය broadcast address එක. ඒ කියන්නේ මේ network එකේ අන්තිම IP address එක. 195යි 172යි 10යි 127. ඔක තමයි අන්තිම IP address එක. ඊළඟට අහනවා පළමු වළංගු සංග්‍රාහක ලිපිනය. දැන් වළංගු සංග්‍රාහක ලිපිනය මොකද්ද? එතකොට පළවෙනි එක 60 මේ දැන් මේ 195යි 172යි 10යි 64 කියන එක අපි අයින් කරනවානේ network address එක විදිහට. එතකොට අපිට host වලට assign කරන්න පුළුවන් පළවෙනි එක මෙතන 65 කියන එක. 65 ඉඳලා 127 අයින් කළාම 126 වෙනකන් තමයි අපිට IP address assign කරන්න පුළුවන්. එතකොට පළවෙනි වළංගු සංග්‍රාහක ලිපිනය 195යි 172යි 0.65 කියන එක. අවසාන වළංගු සංග්‍රාහක ලිපිනය 195යි 172යි 10යි 126 කියන එක. මේක දැන් අහන්නේ පළමු එක විතරයිනේ. ඒ කියන්නේ 195යි 172යි 10යි 65 කියන එක තමයි මේකේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඒකත් ඔයගලන්ට හොඳට තේරෙන්න ඇති කියලා මම හිතනවා. දැන් හතරවෙනි ප්‍රශ්නේ. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නෙන් කියනවා what valid host range is the IP address 192.168.104.35 ස්ලෑෂ් එකක් දාලා 28 කියලා තියෙනවා 28 part of 192යි 168යි 104යි
35 / එකක් දාලා 28 කියලා තියෙනවා. ඒ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. යන IP ලිපිනය සහිත ජාලයේ සත්කාරක පරිගණක සඳහා වෙන් කර ඇති IP ලිපින පරාසය කුමක්ද? දැන් බලන්න ඔය දීලා තියෙන IP address එක අයිති වෙන class එක මොකක්ද කියලා. 192යි 168යි 104යි 35. පළවෙනි ඔක්ටෙට් එකේ තියෙන 192 ඒ කියන්නේ 192යි 223යි අතර තියෙන සංඛ්‍යාවක්. ඒ කියන්නේ class C එකේ IP address එකක් තමයි ඔය දීලා තියෙන්නේ. class C එකේ default subnet mask එක ගත්තොත් 255යි 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 බිංදුව. ඔක binary format එකෙන් අරගත්තාම network ID එක store කරන්න bits කීයක් අරගෙන තියෙනවද කියලා බලන්න. අපි ඒක ලියලාම බලමු මෙහෙම. ඕකනේ default subnet mask එක. දැන් network bits කීයක් තියෙනවද කියලා බලන්න. මෙන්න මෙතන bits 8ක් තියෙනවා network වලට. මෙතන තව 8ක් තියෙනවා. මෙතන තව 8ක් තියෙනවා. ඔය ටිකනේ network වලට තියෙන. ඒ කියන්නේ ඔක්කොම bits කීයක් තියෙනවද? 24ක් තියෙනවා network වලට. ඔය default subnet mask එකේ class C එකේ. මෙතන කියලා තියෙනවා මේ ස්ලෑෂ් එක දාලා 28යි කියලා තියෙනවනේ. ඔය 28යි කියලා තියෙන්නේ ඒකට අදාළ ඔය IP address එකට අදාළ subnet mask එකේ network bits කීයක් තියෙනවද කියන එක. දැන් ඔතන කියලා තියෙන විදිහට network bits 28ක් තියෙනවලු. සාමාන්‍යයෙන් class එකේ C එකේ තියෙන network bits 24යි. හැබැයි මෙතන 28ක් තියෙනවලු. ඒ කියන්නේ default subnet mask එක ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ subnetting කරලා තියෙනවා. හරි. දැන් මෙතන කියනවනේ network bits 28ක් තියෙනවා කියලා. අපි එහෙනම් network bits 28ක් විදිහට හදන්න නම් දැන් මෙතන 24යි තියෙන්නේ. තව 4ක් ඕනේනේ. එහෙනම් මෙතනින් 4ක් network පැත්තට අරගෙන තියෙනවා කියන එක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ ඔන්න ඔහොම එකක් තමයි දැන් ඔය තියෙනවා කියලා කියන්නේ. දැන් ඕකේ අපිට හොයාගන්න පුළුවන් උපජාල කීයක් තියෙනවද? එක උපජාලයක IP address කීයක් තියෙනවද කියලා. ඒක අපි ආපහු ලියාගෙනමු. හරි. දැන් ඕකෙන් අපිට හොයාගන්න පුළුවන් දෙකේ හතරවෙනි බලය අපි හෙව්වත් උපජාල ගාන. ඒ කියන්නේ network පැත්තෙන් host පැත්තෙන් network පැත්තට කීයක් ඇවිල්ලා තියෙනවද කියලානේ. දැන් 4ක් ඇවිල්ලා තියෙනවා. දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි. එතකොට sub networks 16ක් හදලා තියෙනවා. එක subnet එකක IP address කීයක් තියෙනවද කියලා හොයන්න ඕන නම් එතකොට කරන්න තියෙන්නේ දෙකේ බලය විදිහට ලියනවා host පැත්තේ bits කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. දැන් host වලටත් 4යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකටත් දෙකේ හතරවෙනි බලය කියන්නේ 16යි. එතකොට එක subnet එකක් ඇතුලේ IP address 16කුත් තියෙනවා. subnet 16කුත් තියෙනවා. පළවෙනි subnet එක එතකොට පළවෙනි IP address එක පටන් ගන්න ඕනේ කොහොමද? මේක එක IP address එකක් දීලා තියෙනවනේ. එක IP address එකක් දුන්නාම අපිට හදා ගන්න පුළුවන් අනිත් IP address ටික. 192යි 168යි 104යි 35. දැන් ඔයගේ පළවෙනි ඔක්ටෙට් තුනම සමානයි class C හින්දා ඒ කියන්නේ 192යි 168යි 104යි බිංදුවෙන් පටන් අරගෙන 192යි 168යි 104යි 255 වෙනකන් IP address තියෙනවා. ඒ IP address ඔක්කොම ටික ගත්තාම එතන තියෙන IP address බෙදලා තියෙනවලු subnet 16කට. කොටස් 16කට බෙදලා තියෙනවලු. එක කොටසකට IP address 16ක් එන විදිහට. එහෙම බෙදුවහම හරියට IP address ටික 16කට බෙදිලා යන්න ඕනේ. හරිනම් 255 වෙනකන් තියෙන IP address ටික. එහෙම හරියට බෙදිලා ගියේ නැත්නම් ඔයගොල්ලෝ හදලා තියෙන ගාන වැරදි. දැන් අපි බලමු ඒකේ එන විදිහ. පළවෙනි IP address එක එතකොට 192යි 168යි 104යි ඉතුරු එක වෙනස් වෙනවා. ඒ කියන්නේ බිංදුවෙන් තමයි පටන් ගන්න ඕනේ. මෙතන දීලා තියෙන්නේ 35 වෙනි එක. බිංදුවෙන් පටන් අරන් එක subnet එකක IP address 16ක් තියෙනවා කියලානේ කිව්වේ.
ඒ කියන්නේ පළවෙනි IP address එක ඉවර වෙන්නේ පළවෙනි subnet එක ඉවර වෙන්නේ 192.168යි 104යි 15. මේ අතර IP address 16ක් තියෙනවා. දෙවෙනි subnet එක එතකොට පටන් ගන්න ඕනේ 192.168යි 104යි 16 කියන එකේ. ඒක ඉවර වෙන්න ඕනේ 192.168යි 104යි 31 කියන එකේ. ඊළඟට තුන්වෙනි සබ්නෙට් එක පටන් ගන්න ඕනේ 192.168යි 104යි 32 කියන IP address එකකින්. ඒක ඉවර වෙන්නේ 192.168යි 104යි 47 කියන එකේ. හතරවෙනි IP address එක 192.168යි 104යි 48න් පටන් අරගෙන ඉවර වෙන්නේ කීයද කියලා බලන්න. ඔහොම දැන් සබ්නෙට් 16ක් තියෙනවා කියවනේ. මේ පළවෙනි සබ්නෙට් එක, මේ දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක ඊළඟට මෙහෙම ලියාගෙන ගියාම 16 වෙනි එකේ අන්තිම ඉවර වෙන ඇඩ්‍රස් එකට එන්න ඕනේ 192.168යි 104යි 255 කියන එක. එහෙම ආවේ නැත්තම් ගාන වැරදි. ආපහු මුලින් ඉඳන් හදන්න වෙනවා. හරි. ඔහොම හදාගෙන ගිහිල්ලා බලන්න ඔයගලන්ට අන්තිමට 255 කියන එකේ 16 වෙනි එකේ අන්තිම ඇඩ්‍රස් එකට. ඒ කියන්නේ 16 වෙනි සබ්නෙට් එකේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක විදිහට එන්න ඕනේ 192යි 168යි 104යි 255 කියන එක. දැන් මේ තියෙන ප්‍රශ්න බැලුවත් අපෙන් අහන්නේ 192.168යි 104යි 35 කියන IP ඇඩ්‍රස් එක තියෙන ජාලයේ සත්කාරක පරිගණක සඳහා වෙන් කර ඇති IP ලිපින පරාසය කුමක්ද? දැන් 35 කියන එක තියෙන්නේ එතකොට මෙන්න මේ ක්ලාස් සබ්නෙට් 3 කියන එකේ නේද? 32යි 47යි අතරනේ. දැන් එතකොට අපෙන් අහන්නේ ඔය සබ්නෙට් එකේ IP අපිට host assign කරන්න පුළුවන් range එක මොකක්ද කියලා. මේ 32 කියන එක network address එක කියලා අයින් කරනවා. 47 කියන එක broadcast address එක කියලා අයින් කරනවා. එහෙනම් අපිට IP host වලට ඉතුරු වෙන්නේ 192.168යි 104යි 33 ඉඳලා 192යි 168යි 104යි 46 වෙනකන් IP address ටික. මේක තමයි එතකොට වළංගු සත්කාරක ලිපින පරාසය. ඒක තමයි එතකොට අන්තිම ප්‍රශ්නෙට උත්තරේ විදිහට එන්නේ. හරි. දැන් එතකොට IP address වල ගණන් හදනකොට ඔය ටික තමයි එන්න තියෙන්නේ. ඒ කියන්නේ ඊට අමතරව ඔයගලගෙන් අහන දෙයක් නැහැ. හොවත් එක්ක අහන්නේ අලුත් සබ්නෙට් මාස්ක් එක මොකද්ද? එහෙම නැත්නම් උපජාල කීයක් තියෙනවද? එක උපජාලයක IP address කීයක් තියෙනවද? වළංගු සත්කාරක ලිපින කීයක් තියෙනවද? නැත්නම් මොකක් හරි IP address එකක් දීලා ඒකේ වළංගු ලිපින පරාසය මොකද්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටික තමයි කරකවලා අහන්න තියෙන්නේ. දැන් මම මෙතන තියරි ඔක්කොම ටික කියලා දීලා තියෙන IP address වල ඊළඟට ඔයගලන්ට මම ගණන් එකින් එක කියලා දෙන voice clip සැරෙන් සැරේට දාන්නම් මේ විදිහට විස්තර කරලා. IP address මම මේ කියලා දීලා තියෙන වීඩියෝ තුනම මුලින් ඉඳලා අහන්න. වීඩියෝ තුනක් තියෙනවා. තුනම මුලින් ඉඳලා අහන්න. එතකොට ඔයාලට කිසිම තියරි එකක් මගහැරෙන්නේ නැහැ IP address වල. IP address වල ගණන් හදන්න තියෙනවා ඔක්කොම මේ තුනෙන් කියලා දීලා තියෙන්නේ.